හොඳයි අපි සිටින හැම කෙනෙක්ද අන්තර්ජාලය ඔස්සේ අපිට සමග සම්බන්ධ වෙන හැම කෙනෙක්ද දෙවනමස්ගේ ප්‍රේමය තුළ ඉතාලි පිළිගන්නවා මම ඉල්ලනවා පිටිපස්සේ ඉන්න සමසාවිරගේ ඉතාලි ඉල්ලනවා ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්න කියලා එතකොට පරක්කුල යන කෙනෙක් ආවොත් පිටිපස්සේ වාඩි වෙන්න පුළුවන් නිසා
ඉන්නවා සිත සහෝදරයගෙන් ඒ සියල්ල බාර කරලා යාත්‍රා කරන්නේ. Hallelujah. Superior Swami, Krishna Swami. अतिशुद्ध महत्वपूर्ण ज्ञान के वासिक करने वाला काल स्वामी विशेष भगवान से शुद्ध हस्त स्वामी ने किंतु के नाम पालो दसिक को दस पेड़ के ग्राम से बाहर करना प्यार बहुत से जान को बहुत से आशीर्वाद कराते प्यार करना में कि अक्षर व्यापार सफलता पिलिस बहुत से के स्वार्थ के दो टुकड़े करने बहुत से वो सफलता करना है प्यार बहुत से एवं स्वामी ने अवस्था में भी देते नहीं कि निश्चित स्वामी ने और रहकर बहुत से आशीर्वाद करने बहुत से राज देने पिलिस बहुत से आशीर्वाद करना है इससे अपना बार करना से यीशु क्रिस्टस स्वामी से या फिर बालक से මේ පැත්තේ නම් ඇවිල්ලා සමානව දාලා යනවා.
පියාණන් වහන්සේගේ කාමවල සිටිට වහන්සේ අපට උපකාර කරන නිසා වහන්සේ ස්තුතිවන්ත වෙනවා. පියාණන් මේ ඉදිරි කාලය වහන්සේට බාර කරනවා. විශේෂයෙන් ස්වාමිනේ වචනය ගෙනදව දාසය වහන්සේගේ හස්තයට බාරයි ස්වාමිනේ. පියාණන් අද දවසේ මුදුලින් වහන්සේ අනර්ග පණිවිඩයක් අසල පිටස ස්වාමිනේ වහන්සේට උපකාර කරනව. ස්වාමිනේ දාසය වහන්සේ ආරම්භ කරනව ස්වාමිනේ. පියාණන් වචනය අසනව අපි හැම කෙනෙක් වහන්සේගේ හස්තයට බාර වෙනවා. පියාණන් ඒවා සරුදිවේ වැටිච්ච බීජ මේ ස්වාමිනේ අපතල ඵලදරන පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා ස්වාමිනේ. මේ සියල්ල බාර කරන්න එකම ගැලවුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Hallelujah. කීදෙනෙ ජොලිද ඉන්නවා. ආමේන්. අද විශේෂිතෝ ඉඳලා. ආමේන්. අය අද විශේෂ වෙන්නේ. එකක් අපි හැමෝටම දෙවියන් වහන්සේගේ අනුගතයෙන් එන ආශිර්වාද උන්වහන්සේ දීලා තිබෙනවා. ඒ අනුග්‍රහය තුළ උන්වහන්සේ අපිව ගෙරලා තිබෙනවා. ඒක ජයගෙන අපි ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේට උන්වහන්සේගේ ගොඩක් ජීවිත ඉන්න අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම අද තවත් විශේෂිත දෙයක් තියෙනවා. ඒ තමයි අද අපිට එක්ක දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගන්න විශේෂ පූජකතුමෙක් මේ ස්ථානයට පැමිණලා තිබෙනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනේ තුලින් ඒ දේව දාසය තුළ උන්වහන්සේ අපිට කතා කරන්න යනවා. කී දෙනෙක් සූදානම් මේ වචනේ අල්ලගන්න. ආමෙන්. ළඟින් ඉන්න කෙනාට කියන්න බ්‍රදර් සිස්ටර් වචනේ තදින් අල්ලගන්න කියන්න. ඒකම අපෝ කියන්නේ අල්ලගෙන විතරක් මදි ඒක අනුව ජීවත් වෙන්නේ නැහැ කියන්නේ. ආමෙන්. ඒකයි වැදගත්ම කම. උන්වහන්සේගේ පූජකයා ඇවිල්ලා අපේ උන්වහන්සේගේ වචනේ තුළ කතා කරයි. ඒක බෙදාගෙන යයි. නමුත් අපේ වචන අනුව ජීවත් වීම තමයි අතිශයින් වැදගත් තිබෙන්නේ. මේ වෙලාවේ මම ගොඩක් ආදරෙන් ආරාධනා කරන්න කැමතියි අපේ මට කියන්නේ කැන්ඩි නුවර දේවස්ථානයේ පූජකතුමෙක් ඒ වගේම LBC ආයතනයේ ගුරුවරයෙක් විදියට ගැන්වීම් කටයුතු කරන දේවානන්ද වහන්සේගේ ධර්මයේ පිළිබඳව පාස ජගත් මම ගොඩක් ආදරෙන් ආරාධනා කරන උන්වහන්සේගේ වචන තුළ අපිට කතා කරන්න. Baby ස්තුතිවන්ත වෙනවා පාස්ටර්. ඔබගේ ආරාධනය ඒ වගේම දෙවියන් වහන්සේ තුල සේවය කරන එක හරිම ජොලිතයි. මම උදෑසන 5:00 දේවමය අවසන් කරලා මම ඉතාමත් ආසාවෙන් මේ ස්ථානයේ ස්වාමීන්ගේ වචනේ බෙදා ගන්නවා. එකලා කියමනක් තිබෙනවා මේක හරි මොනවද කියන්නේ ජනප්‍රිය කියමනක් ටොම් සිග්ලර් විසින් කියලා තියෙන කියමනක්. ඒ තමයි God call us not to be successful but to be significant. When we focus the significance, success is often part of the package. Right? මම මේක සිංහලෙන් කියන්න අපිව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ සාර්ථක වෙන්න විතරක් නෙමෙයි. සුවිශේෂී මිනිසෙක් වෙන්න. අපි සුවිශේෂී මිනිසෙක් වීම ගැන කල්පනා කරනකොට ආශිර්වාදයේ සාර්ථකත්වය ඒක ඇතුලේ තියෙනවා. ආමෙන්. සාර්ථකත්වයේ ඒක ඇතුලේ තියෙනවා. මේකට හොඳම උදාහරණය තමයි ආබ්‍රහම් තුමා. බයිබලයේ. ආබ්‍රහම්ගේ ජීවිතය අපි දකිනවා දෙවියන් වහන්සේ ඕන අවස්ථා දෙකකදී කතා කරනවා. පළවෙනි අවස්ථාව තමයි ඌර් වල ඉන්නකොට. right? ඌර් වල කියන්නේ කල්දිවරුන්ගේ නගරේ. ලෝකේ ඉබැරණිම ශිෂ්ටාචාරය මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය තමයි අම්මේ මෙයා හිටියේ. right? ඌර් කල්දි කියන්නේ මොනවාද? කල්දිවරු කියන්නේ අහස කඩා ගන්නා වූ සෙනග කියන අර්ථය. අහස කඩන අය. දැන් මේ ආබ්‍රහම් කල්දිවරුන්ගේ නගරේ ඉන්නකොට මහෝත්තම දෙවියන් වහන්සේ මෙයාට ප්‍රකාශ වුණා කියලා ස්ටේපන් කතා කරනවා ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ. අපි මේ කොටසට පොඩ්ඩක් අහුම්කම් දෙමු. ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි කියමු 2 3 කියන පද. ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ සහ 3 වෙනි පදේට අපි අහුම්කම් දෙමු. කියවන්න. ස්ටේපන් කතා කොට කියනුවේ සහෝදරයනි පියවරුනි අහුම්කම් දියලා අපගේ පිය වූ ආබ්‍රහම් හාරානි විසීමට පළමුවෙන් මෙසොපොතේමියෙහි සිටි කාලයේහි මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට
දේශයෙන්ද නෑ කෙරෙන්ද තුරන්ව මා නුඹට පෙන්වන දේශයට එබයි කීසේක. දෙවියන් වහන්සේ අර කල්දිවරුන්ගේ නගරයේදී ඔන්න ආබ්‍රහම්ට ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. ආබ්‍රහම්ට කතා කරනකොට ආබ්‍රහම් තමන්ගේ ජීවිතේ සීරෝ බිඳුවට බහැලා හිටියේ. ඇයි මම එහෙම කියන්නේ? ආබ්‍රහම්ට පුතෙක් හිටියේ නැහැ. වචනේ පැහැදිලිව කියනවා ඔවුන් ඌර් වලින් එනකොට සාරා මොනවාද කියන්නේ දරුවෙක් නැතුව සිටියා. ඒ කාලේ අපේ දරුවෙක් නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. කලගෙඩිය අරන් වතුර ගන්න ගියාම ඔන්න ඉඳලාක සංගමේ අපෝ සාරා දරුවෙක් නැහැ වැඩක් නැහැ. කිසිම දෙයක්ුණ වැඩක් නැහැ. නේ අපි කියනවනේ නේද සමහර වෙලාවට නේ දරුවෝ නැත්තම් මෙයාලව අපි නිකන් අව탁ෂේප කරනවා. නේ එයාලව කොම් කරනවා. ආබ්‍රහම් සාරා කොම්මු ජීවිතයක් ගත කරමින් සිටියේ. මම ඔබට කිව්වා මේ කල්දිවරු කියන්නේ අහස කඩන જાතියක් කියලා. right? ඒ කියන්නේ ඉර සඳ නමස්කාර කරමින් හිටිය පසුබිමක තමයි ආබ්‍රහම් ජීවත් වුනේ. ආබ්‍රහම්ට කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔබ දන්නවද මේ ආබ්‍රහම් මෙහෙන් පිටත් වෙන්නට මේ දෙවියන් වහන්සේ කතා කරන්න කලින් තව වැදගත් දෙයක් සිද්ධ වුණා. ඒක බයිබලයේ නැහැ. ඔබ Google කරලා බලුවොත් ඔය අන්තර්ජාලයේ තියෙනවා ගුටියන් කියලා කට්ටියක් ගැන. ගුටිවරු. මේ ගුටිවරු ඇවිල්ලා ඔය ආබ්‍රහම්ගේ ගමන පොඩ්ඩක් අල්ලපු ගමක තමයි ජීවත් වුනේ. මේ ගුටිවරු ඇවිල්ලා ශක්තිමත් වෙලා යුද උපක්‍රම හොයාගෙන ඒ කට්ටිය බලය තහවුරු කරගත්තා ඒ ගමේ. තහවුරු කරගෙන ක්‍රිස්තු පූර්ව 2000 ගණන් වෙනකොට මේ කට්ටිය ඇවිල්ලා ආබ්‍රහම්ලා හිටපු නගරෙට ගහන්න ගත්තා. හොඳට ගුටි දුන්න ගුටිවරු. Google කරලා බලන්න. මේක බලපෑව ආබ්‍රහම්ලට ගමෙන් අත්හරින්න. ප්‍රේමන්ත දරුවනි ආබ්‍රහම් සීරෝ වෙලා හිටියේ දෙවියන් වහන්සේ කතා කරනකොට. ආබ්‍රහම්ට ඉස්සරලා කතා කරනවා දෙවියන් වහන්සේගේ තාත්තට. right? තාත්තට කතා කරලා කියනවා මම පෙන්වන දේශයට යන්න. කොහොමද? කානාන් දේශයට. මොකද්ද මේ කානාන් දේශය? ඔරොන්දු දේශය. දෙවියන් වහන්සේගේ ප්‍රොමිස් ලෑන්ඩ් එක. ඔබවත් මාවත් කඩවලා තියෙන දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන නගරයකට යන්න. ආමෙන්. අපි මරුණාම අනේ මොනවද විඳිනවන්නේ යම්වෙලා අපි ඇදගෙන බය වෙන්න එපා. දෙවියන් වහන්සේ අපිව කැදවලා තියෙන ඔරොන්දු දේශයකට යන්න. ආබ්‍රහම්ව කැදෙව දෙවියන් වහන්සේ මම පෙන්වන දේශයට යන්න හොයා කියලා. ප්‍රේමවන්ත දරුවනි යොසුවා පොතේ කියනවා ආබ්‍රහම් අන්‍ය දෙවිවරුන්ට වන්දනාමාන කරමින් ඉද්දී දෙවියන් වහන්සේ කතා කළේ. යොසුවා 24 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය අපි කියවමු. 24 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. යොෂුවා මුළු සෙනඟට කතා කොට ඊශ්‍රායලගේ දෙවිවරු ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. පූර්ව කාලයේහි නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පිය වූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසය කළේය. ඒතුළු ටික ඔහු අන් දෙවිවරුන්ට සේවය කළා. අන්න වැදගත් දේ සිස්ටම් එකකට ගියා. ඔවුන් අන් දෙවිවරුන්ට සේවය කළා කියලා කියනවා. ප්‍රේමවන්ත දරුවනේ එහෙනම් ආබ්‍රහම් දෙවියන් වහන්සේම අඳුන ගන්න කලින් ඔයත් මාත් වගේ තවත් දේවාලේ ගානේ ගිය කෙනෙක්. හැබැයි මහෝත්තම දෙවියන් වහන්සේ යාට කලෝලා කියනවා මම ඔයාව මෙන්න මේ පොරොන්දු දේශයට යවන්න යනවා. ඔයාගේ ජීවිතේ අසාර්ථක වෙලා තිබුණේ. සාර්ථකත්වයක් නැහැ. ඇයි හේතුව? ඔහුගේ ජීවිතේ අඩවන වෙලා ඔහුට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔහු හැම තැනම ගියා තමන්ට සක්සස් වෙන්න, සාර්ථක වෙන්න. නමුත් සාර්ථකත්වයක් හම්බුන්නේ නැහැ ඌරුවලින්. අන්තිමට ගුටිවරුන් ඇවිල්ලා හොදට ගුටි දුන්නාම දෙවියන් වහන්සේ වෙන්න කතා කරන්න පටන් ගත්තා. මොනවාද දෙවියන් වහන්සේ කිව්වේ? මම වෙන්නන දේශයට යන්න. මම ඔයාව සුවිශේෂී මිනිහෙක් කරනවා. දැන් මොන්න තේරා තමගේ පුතා ආබ්‍රහම්වත් අරගෙන දැන් යනවා කානාන් දේශයට යන්න. සාර්ථකත්වයක් ලබා ගන්න යනවා දැන්. දැන් ගිහිල්ලා අපි පෙන්නනවා
සතපුම් 600ක් ඌර්වල ඉඳලා හාරාන් වලට ගෙවාගෙන ඇවිල්ලා දැන් මොනවද සිද්ධ වුනේ එතන? තේරා එතන නවතින්න පටන් ගත්තා. right? තේරා කැදෙන්නේ කොහාමද? පොරොන්දු දේශයට යන්න. හැබැයි තේරා මෙන්න නවතින්න පටන් ගන්නවා මෙතන. ඔබ දන්නවද හාරාන් කියන්නේ එතන තමයි ආර්ථික වශයෙන් සාර්ථකම නගරය ඒ වෙනකොට. හැම පැත්තෙම සාර්ථකයි. වෙනද නගරයක්. දියුණු වෙන්න නියම තැන. right? දැන් මොන ආබ්‍රහම් තේරා දෙන්නම දැන් ඇවිල්ලා සාර්ථක වෙන්න පුළුවන් තැනට. ඔයාටද හාරාන් වලට. හාරාන් වල මොකුත් නැහැ මෙල්බන් නගරය වගේ. ඇපල්ද පැපල්ද හැම එකම තිබුණා. right? දැන් දෙවියන් වහන්සේ කැදෙලි පහට යන්න. පොරොන්දු දේශයට යන්න. දැන් මෙන්න නවතින්නේ කොහෙද? හාරාන් වල. ඇයි? නියමයි එතන සාර්ථකයි. ආශිර්වාදයෙන් පිරීලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේට ඕනේ සාර්ථක මිනිසෙක් වෙන්න විතරක් නෙමෙයි. සුවිශේෂී මිනිසෙක් වෙන්න. සුවිශේෂී චරිතයක් වෙන්න. බොහෝ දෙනෙක් හිතුණු දරුවෝ සාර්ථක මිනිසෙක් වෙන්න තමයි ක්‍රිස්තුස් වහන්සේව හොයාගෙන ඉන්නේ. ඔව් බොහෝ දෙනෙක් හාරාන් වල නවතිනවා දරුවනේ. මම දන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ මේ අවුරුදු 25 ක්‍රිස්තියානි ජීවිතය තුල බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේව හොයාගෙන එනවා. සාර්ථක වුණාට පස්සේ හාරාන් වල නවතිනවා. නමුත් දෙවියන් වහන්සේ අපව කැඳවලා තියෙන්නේ පොරොන්දු දේශයට යන්නටයි. එනිසා ටික කාලයක් හාරාන් වල බලාගෙන හිටපු ගමන් ඔන්න වස්තුව නැති වෙනවා. ඊට පස්සේ ගෙදරින් ඉන්න වස්තුවත් කචල් එක දානවා. මේ සාමාන්‍ය පොකට් එකේ හිඳුනාමනේ ගෙදරින් ඉන්න වස්තුව කචල් එක දාන්නේ නේද? මේ එතකම හරිචෝ. මේ ප්‍රේමවත් දරුවනි දෙවියන් වහන්සේ තුල අපි වැදගත්ම දෙයක් මතක තියාගන්න ඕනේ. අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ දෙවියන් වහන්සේ තුල අපේ ආකල්පය නිවැරදිව තියෙනකොට. අපේ ආකල්පය විය යුතු වන්නේ මාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ සුවිශේෂී චරිතයක් වෙන්නට. ආමෙන්. සුවිශේෂී චරිතයක් වන්නට. මම කිව්වා ඒක ඔළුවේ තියෙනවා නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබටත් මටත් එනවා. නැගී තියෙන්නේ නැහැ. ඔබ දන්නවද මගේ ජීවිතේ මේ අපි දැන් කොරෝනා පටන් සෑහෙන කාලයක් අවුරුද්දක් ඉතුරුනවා. right? මම ඒක එනල්ල සභාවල් නවත්තද්දි මම දන ගහලා ඇහුවා ස්වාමීනි මොකද්ද මේ ඔයා කරන්න යන්නේ? අනේ ස්වාමීනි අපි කන්න තියෙන්නේ මේකෙන්නේ. මොනවද මේ කරන්න ඔයා? බයිබලේ කියනවානේ අපි දෙවියන් වහන්සේ එකට කැඳවලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ දන ගහලා යාඥා කරනකොට එසකියල් 34 වෙනි පරිච්ඡේදය මට කතා කළා. එසකියල් 34. ඔගොල්ලෝ පස්සේ කියවලා බලන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ මගේ ආකල්පය වෙනස් වෙනකොට දෙවියන් වහන්සේ මම හිතන්නේ නැති තැන්වලින් දොරටු අරින්න ගත්තා. මගේ ආකල්පය තිබුණේ සමහර වෙලාවට මම සාර්ථක වෙන්න ඕනේ කියන එක. අපි හැමෝටම තිබෙනවා ඒක. මම සාර්ථක වෙන්න ඕනේ. මම සක්සස් වෙන්න ඕනේ. ඇත්ත දෙවියන් වහන්සේක දන්නවා. හැබැයි මගේ ඔළුවේ ඕක තියාගෙන වැඩ කරනකොට ඔබ දන්නවද දෙවියන් වහන්සේට ඇත්ත වශයෙන්ම අපිව සුවිශේෂී චරිතයක් කරන්න බැරි වෙනවා. එනිසා ප්‍රේමවත් දරුවනි බොහෝ දෙනෙක් හාරාන් වල තේරා වගේ නවතිනවා. ඔබ දන්නවද තේරාට හාරාන් වල නවතුනහම ආබ්‍රහම් නවතුනා. ඔහු අවුරුදු ගානක් දැන් ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේ කැඳෙන්නේ කොහාටද? පොරොන්දු දේශයට යන්න. එතන තමයි සුවිශේෂී තැන. දැන් ඔන්න අපිට පේනවා ආබ්‍රහම්ට වස්තුවද සල්ලි හැම එකම එතන හම්බුණා. දාසීන් හැමදේම හම්බුණා. උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදය කියලා බලුවොත් ඔබට පේනවා. උප්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ අවසාන පදේ අපි කියමු. උප්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ අවසාන පදේ. බලන්න එතන තේරා ගැන කියනවා. තේරාගේ දවස් 205 අවුරුද්දක්ය. තේරා හාරන්
විමලය. අයියෝ තේරාගේ අවුරුදු 205යි තේරා හාරාන්වල මලේය. ප්‍රේමවන්ත දරුවනේ බයිබලේ ඔච්චරයි තේරා ගැන තියෙන්නේ. තේරා ගැන තියෙන්නේ ඔච්චරයි. ආබ්‍රහම් ගැන වාව්. ලෝකේ වැඩිම භක්තිවන්ත පිරිසක් ඉන්නේ ආබ්‍රහම්ගෙන් ආපු ආගම තුල. පළවෙනි කොටස අපි ලෝකේ වැඩිම ජන කොටසක් භක්තිය අදහන ආගම තමයි ක්‍රිස්තියානි ආගම. අපි මේ හිතන්නේ බා පොල්කට්ටයක් ඇතුළේ ඉන්න කට්ටිය වගේ මුළු ලෝකේ වැඩිම ජනගහනයක් වන්දනාමාන කරන්නේ දෙවියන් වහන්සේට. ආබ්‍රහම් තුමාගේ දෙවනුව මුස්ලිම් ආගම. ඒකත් ආබ්‍රහම් තුමාගේ හැදුණු ආගමක්. ප්‍රේමවන්ත දරුවනේ හැබැයි තේරා ගැන කතා කරන්නේ එතන විතරයි. හේතුව තේරට ඕන වුණා හාරාන් වල විතරක් ඉන්න ස්වාර්ථකත්වයේ මිනිස්සෙක් පමණක් වෙන්නට. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දැන් එහිදී කතා කරනවා. කොහෙදීද? හාරාන් වලදී. උපතිය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා. දැන් එයාත් ඉන්නවා සාර්ථක වෙලා. එයාට දැන් සල්ලිය වාගේ හැමෝම හම්බෙලා. දැන් එයාට දෙවියන් වහන්සේ කතා කරනවා දෙවනුව එතන ඉඳලා. කියන්න. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ න්‍යායයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵල යන්න. ඊට පස්සේ මම නුඹේ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරනවා. එතන දෙවියන් වහන්සේ කතා කරනවා. දැන් ආබ්‍රහම්ට සේරම සක්සස් වෙලා සාර්ථක වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ කියන ඔතෙන්ට විතරක් නෙමෙයි මම ඔයාව කෙනෙව්වේ. ඔයා යන්න කොහාටද? කානාන් දේශයට යන්න ඕනේ. එතන තමයි ඔයාගේ ඉරණම. පොරොන්දු දේශය තමයි ඔයාගේ ඉරණම. මම කැඳෙන්නේ ඔයාව පොරොන්දු දේශයට යන්න. ප්‍රේමවන්ත දරුවනි ආබ්‍රහම්ට තිබුණා හාරාන් ෂෝ. හොඳට බිස්නස් කරගෙන සාර්ථකයි දෙවියන් වහන්සේට බොහොම ස්තුතියි. අර ඉන්දිය අපිට ගුටි දුන්නා. දැන් ඔබ වහන්සේ අපිව ගෙනල්ලා නියමයි. ආබ්‍රහම් එහෙම හිතුවේ නෑ දරුවනි. හැබැයි තේරා හිතුවා. තේරා හිතපු හින්දා තේරා හාරාන් වල මැරුණා. නිකම්ම මැරුණා. හැබැයි තේරාගේ මුල් අරමුණ කොහේ යන්නද? පොරොන්දු දේශයට යන්න. යන්න ගියේ නෑ යා. එයා කිව්වා දැන් අර මෙතන හොඳයි. හාරාන් කම්ෆර්ටබල්. Praise the Lord. මෙතන තමයි නියම තැන කියලා. ප්‍රේමවන්ත දරුවනේ අපි වරද්ද ගන්න තැන මෙන්න මේ හාරාන් වල. සතපුම් 600 දුර ගෙවාගෙන ඇවිල්ලා. හාරාන් වල විතක් හිතුණු ජීවිතේ නවතින්න හොඳ නැහැ. මම දන්නවා අපිට අවශ්‍යතාවයන් තියෙනවා. බයිබලයේ කියනවා අසසාදු දෙවියන් වහන්සේට නොබැරින සේක්ද කනසාදු දෙවියන් වහන්සේට නොඇසෙන සේක්ද. එන අපේ අවශ්‍යතාවයන් දකින්න නැද්ද දෙවියන් වහන්සේ? දකින්නවා. අපේ යදින යදුම් අහන්න නැද්ද දෙවියන් වහන්සේ? ඇහෙනවා. හැබැයි අපේ ආකල්පය බොහෝ වෙලාවට දරුවනේ වෙනස් නිසා පිළිතුරු ලැබීම ප්‍රමාද වෙනවා. අපිව කැඳවලා තියෙන දෙවියන් වහන්සේ පොරොන්දු දේශයට යන්න. මේක තමයි අපේ ඔළුවේ තියෙන්න ඕනේ. ස්වාමිනී මාව කැඳෙන්නේ මේ පොළව තුල සාර්ථක වෙලා මේ පොළවේ සියල්ල භුක්ති විඳලා මේ පොළවට පස් වෙන්න නෙමෙයි ස්වාමිනී. මාව ඉන් එහාටයි කැඳවලා තියෙන්නේ. ඔබ වහන්සේට ස්තුතියි. මම මේ කැඳවීම තුල ගමන් කරනවා. මේ ආකල්පය වෙනස් වෙන්න ගත්තාම තමයි මගේ ජීවිතේ පරිවර්තනය ආවේ. අද මම හිතන්නේවත් නැති ආකාරයක මම උදේ පහමාර දේවමය කරන්නේ ලංකාවට නෙමෙයි මෙල්බන් නගරෙට. පවුල් 20ක් ඉන්නවා මේ කොරෝනා කාලේ. ඉතින් දෙයන්නාසේ මට උගන්වනවා අපි මොවෙලාට මෙහෙ කරන්නේ මොනවද නේ පාසකෙක් මල අපිට විසිටි යන්න තියෙන අපොච්චි ඕ ගියේ නැත්තම් බඩිනවා කොච්චර ප්‍රශ්නද මේ ඔයාලගේ සභාවේ මේ වෙනස් සභාවවල මේ ගේම නෑ මේ හොඳ දඩු ඉන්නේ. අපේ සභාවට ගියේ නැත්තම් පාස බලන්නවා අරනේ බලනෝ දෙකුබේ දෙන්නේ බන්ඩෝල් පිටක් අරගන්න. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. දන ගහලා යාඥා කරන අනේ ස්වාමීනි ඔබ වහන්සේ එන්නේලා ඒ රටේ ඉන්න මිනිස්සු ටික බලා ගන්න. ඇයි මට පියාඹල යන්නද? මූදේ යන්නද? ගියොත් ඉවරයි නේ බ්‍රදර්. අල්ලලා කියලා කුඩි දාන්න.
කියනවා යන්න බෑ කියලා. ප්‍රේමවත් දරුවනේ දෙවියන් වහන්සේට කිතුණුවෙක් වෙනුවෙන් යහපත් කිතුණුවෙක් වෙනුවෙන් දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ආමෙන්. ඔබත් මාත්‍රේ දෙවියන් වහන්සේ කිසිම දෙයක් නවත්තගෙන නැහැ. අපිමයි නවත්තන් තියෙන්නේ. අපිමයි නවත්තන් තියෙන්නේ. හේතුව අපේ ආකල්ප. එනිසා ආබ්‍රහම් තීරණයක් ගන්නවා නෑ මම මෙතන ඉන්නේ නැහැ. මම යනවා දෙවියන් වහන්සේ පෙන්නපු තැනට. හොඳට කියවලා බලන්න 12 වෙනි පරිච්ඡේදයේ අවසානයේ කියනවා ආබ්‍රහම් සියලු වස්තුවද සියල්ල රැගෙන ගියා කියලා හාරාන් වලින්. ඔන්න බලන්න හාරාන් නැමැති සාර්ථකත්වයේ නගරයේ ඉඳලා ඊළඟ පියවරට යනවා සුවිශේෂී චරිතයක් වන්නට. ප්‍රශ්නේ වෙලා තියෙන අද බොහෝ වෙලාවට හාරාන් වල දේශනා කරන දේව ගැතිවරුත් ඉන්නවා. සාර්ථකත්වයේ දේවද? නේ blessing කියලා කතා කරන්නේ. නේ මොකක්ද ඒක කියනවා? what you call a prosperity theology. සෞභාග්‍යයේ දේශනාවන්. දරුවනේ හාරාන් වල නවත්තන්න ඕන තරම් අද සැලසුම් තිබෙනවා ප්‍රවේශම් වෙන්න. අපි හාරාන් වල නෙමෙයි අපේ කඳවල තියෙන නවතින්නේ. අපි පොරොන්දු දේශයට යන්න ඕනේ. පොරොන්දු දේශයට යන්න ඕන. දෙවියන් වහන්සේ කිව්වා නුඹලා මා තුල පවතිනවා නම් මාගේ වචනේ නුඹලා තුල පවතිනවා නම් උඹලා ඕන දෙයක් ඉල්ල බලලා මම දෙනවා. හලෙලූයා. කල්පනා කරලා බලන්න. අපි උන්වහන්සේ තුල ඉන්නවා නම් උන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරනවා නම් අපි යදින යදුමඩ පිළිතුරු ලැබෙනවාමයි. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ බොරු කියන්නේ මිනිසෙක් නොවේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ජීවිතේ අපි තේරුම් අරගෙන නැහැ. ඇත්තෙන්ම අපි යන්නේ කොහෙද කියන එක. ඔන්න ඔහු පිටත් වෙනවා කට්ටිය අරගෙන. හේතුව තමයි ඔහුට අවශ්‍ය වන්නේ සාර්ථකත්වයේ විතරක් නෙමෙයි. මට අවශ්‍යයි සුවිශේෂී චරිතයක් වන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ. එනිසා ඔහු යනවා කානාන් දේශයට. හැබැයි කානාන් දේශයට යනකොට කානාන් දේශය වැඩක්ම නැහැ. ඒක කාන්තාරයක් වගේ. කිසිම ශාස්ත්‍රීයත්වයක් නැහැ. නේ බලපුවාම මුඩු ඉඩමක් වගේ. ඒ මැදිවල තව ಜಾති දුකේකට ඇවිල්ලා දෙවියන් වහන්සේ කියනවා මම මේ ඔයාටත් වාගේ වංශයක් දෙනවා. අපුචි දෙවියන් වහන්සේලාට තේරෙන්නේ නැද්ද? වංශයක් ගැන කතා කරන මට පොඩි එකෙක්වත් නැහැ. ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද? පෙනෙන්නේ නැද්ද? මේ භූමිය මට දෙනවලු මේ මුඩුකම. එතකොට මේක ඉන්නවනේ තව ಜಾති. දෙවියන් වහන්සේ කියනවා නෑ මම ඔයාලට මේක දෙනවා. මම ඔයාලට මේක දෙනවා. හාරාන් වලදී ලබාගත්තු සියලු වස්තුව සියල්ල අරගෙන එනකොට දෙවියන් වහන්සේ කියන අපි 12 වෙනි පරිච්ඡේදයේ කියුවා නුඹ කරන කොටගෙන පොළොවේ අනිත් පවුල් ආශිර්වාද ලබන්න යනවා. අපිව කැඳවලා තියෙන්නේ අපිටම ආශිර්වාදයක් වෙන්න නෙමෙයි. අපි අන්‍යයන්ට ආශිර්වාදයක් වෙන්න ඕනේ. මේ ඔළුවේ තියනවා නම් දෙවියන් වහන්සේ ඔයාගේ සියලුම ලිස්ට් එක සම්පූර්ණ කරනවා. බොහෝ වෙලාවට දරුවනේ අපි කල්පනා කරනවා අපි මුට්ටිය තද කරගෙන හිර කරගෙන ඕකේ මුඛ වාඩම බැඳාගෙන ඉන්න. දන්නේ නැහැ අච්චාරු එකට පණුරු ගන්න. කන්නාරිනකොට ඒක කන්න දෙයක් නැති වෙනවා. නෑ දරුවනේ දෙවියන් වහන්සේ අපව කැඳවලා තියෙන අන්‍යයන්ට ආශිර්වාදයක් දෙන්න. මම කතා කරන්නේ මුදල් ගැන නෙමෙයි. මුදල් නෙමෙයි. අපේ ජීවිතේ අපි ආශිර්වාදයක් වෙන්න පුළුවන්. අපේ සිනහවෙන් අපට ආශිර්වාදයක් වෙන්න පුළුවන්. ඔබේ අසල්වාසියට. ඔබේ කතාවෙන් ආශිර්වාදයක් වෙන්න පුළුවන්. ඔබේ හැසිරීමෙන් ආශිර්වාදයක් වෙන්න පුළුවන්. ඔබලාට ආශිර්වාදය කියලා කියන්නේ නේද? ඔන්න දශේ කොට දුන්නා, පොරොන්දු දුන්නා, මම බ්ලෙස් වුණා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන්නේ ඒක නෙමෙයි. ඔයා තුලින් ආශිර්වාදයක් වෙන්න යනවා. ප්‍රේමවන්ත දරුවනේ මම හිතනවා යේසුස් වහන්සේගෙන් පස්සේ වැඩිම වාර කරලා දේශනා කරලා තියෙන්නේ මේ ආබ්‍රහම් තුමා ගැන. තේරෙනවද? ආරාන් වල බලයේ. එච්චරයි. ආරාන් වල බලයේ. බයිබලේ වැඩිම වාර ගන්නවා. නේ කතා කරනවා ආබ්‍රහම් තුමාගේ ඇදහිල්ල ගැන අලුත් කිව්සෝ. වැඩිම දේශනා කරන්නේ ආබ්‍රහම් තුමා ගැන දේශකයෝ. එනයා සුවිශේෂී චරිතයක් නොවන්නේද? සුවිශේෂී චරිතයක්. ප්‍රේමවන්ත දරුවනේ එනිසා
දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කානාන් වලට ගෙනල්ලා යොසුවා පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය අපි කියවමු. දෙවියන් වහන්සේ මොනවාද කළේ මේ කානාන් වල කියලා අපි බලමු. 24 වෙනි පරිච්ඡේදයේ යොසුවා පොතේ 3 වෙනි පදය. මම වනාහි ඒ ගංගාව එතරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ඔහු ගෙන ගොස් ඔහුගේ වංශය වැඩි කළෙමි. කානාන් දේශයේ මුළුල්ලේ එයාව ගෙනිච්චයි කියලා කියනවා දෙවියන් වහන්සේ. කානාන් දේශයේ මුළුල්ලේ ඒ දේශය අයිති නෑ යාට. ඒ දේශයේ තවත් අය හිටියා. ඒ දේශයේ තවත් කට්ටියට අයිති වෙලා තිබුණා. දෙවියන් වහන්සේ කානාන් දේශයේ මුළුල්ලේ ගෙනිහිල්ලා this land for you. ඔයාලයි මේක කියලා කිව්වා දෙවියන් වහන්සේ. ආමෙන්. ප්‍රේමවන්ත දරුවනි එයා ඌර් වලින් එද්දි සීරෝ. හාරාන් වලට එද්දි හීරෝ. ඇයි ඒ හීරෝ උනේ? දෙවියන් වහන්සේ බ්ලෙස් කළා එතන. එයාට ආශිර්වාද කළා. සියලු දේ දෙවුණා. කානාන් වලින් පිටත් වෙලා ඉදියා සුපර් හීරෝ කානාන්. අපි සුපර් හීරෝ වෙන්න ඕනේ. සමහර වෙලාවට අපි තාම සීරෝ. නේ? ඔබත් මාත් කොහෙද ඉන්නේ? අපි නිකන් සීරෝ වෙන්න බෑ. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. හීරෝ වෙලත් වැඩක් නැහැ. සුපර් හීරෝ වෙන්න ඕනේ. අවසාන 10 දෙනාට හරියනවා නම් ඉස්පාසෙකින් බලන්න ලොකු වාසියක්. නේද? සුපර්ස්ටාර් වල කියන අවස 10 දෙනාට හරියට කියන සුපර් හීරෝ හැටියට තමයි ජර්නි එක අවසන් වෙන්නේ. ආබ්‍රහම්ගේ. හැබැයි ආරම්භය වැඩක් නැති ආරම්භය. ප්‍රේමවත් දරුවනි අපේ දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ මේ දෙයටයි. අමතක කරන්න එපා. අපිව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ අන්‍යයන්ට ආශිර්වාදයක් වෙන සිටුවිල්ල ඔබ තුල ආවොත් ඔබේ දේ දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. ඔබේ දේ ඉෂ්ට කරනවා. මම මැරෙන්න කලින් මම මේක ගණනය කරලා මම සේරම ගන්නවා මගේ ජීවිතේ. මට අවුරුදු 47යි. එතකොට තව තියෙන 70ක්. මේ පාසල කොහොමද කියන්නේ අප්පයි ඉතින් මැරෙන්න කාලේ. බයිබලයේ කියනවානේ බල තියෙනවා 70ක් ශක්තිය තියෙනවා 70ක් කියලා. ගණන් කරලා බලපුවම මට තව සෑහෙන ගණනකට ආදර්ශයක් වෙන්න පුළුවන්. මේ දේ ඔළුවේ තිබුණා. ස්වාමීනි මම ආලෝකයේ දරුවෙක් හැටියට අන්‍යයන් එක්ක මම ඔබ වහන්සේව ආශිර්වාදයක් කරනවා කියලා. ඔබේ ජීවිතය තුල ටික දෙවියන් වහන්සේ බලන්න. කවදාවත් දුක් වෙන්න එපා. නොලැබෙන දේවල් වලට වඩා ලැබෙන්න තියෙන දේවල් ඔබට වැඩියෙන් තිබෙනවා කියලා හිතන්න. තේරුණාද? ඔබට ලැබිලා නැහැ. හැබැයි ඔබට ලැබෙන්න තියෙනවා. ඒක ලැබෙන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සුවිශේෂී දැක්මක් ඇති කරගත්තොත්. ස්වාමිනේ මම අන්‍යයන්ට ආශිර්වාදයක් වෙන්න යනවා. මට ඕනේ නෑ හාරාන් වල විතරක් නවතින්න. මට අවශ්‍ය නෑ හාරාන් වල විතරක් නවතින්න. කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ අපි ගැලවීම ලැබපු මුල් අවස්ථාව අපොචියේ වා කොච්චරනම් අපේ ජීවිතේනේ මේ කඳු පෙරලන්න තරම් ශක්තියක් අපිට තිබුණා ආත්මික ශක්තියක්. නමුත් දැන් කොහොමද ඒක? දැන් සමහර වෙලාවටනේ හීන වෙලා. හැබැයි දෙවියන් වහන්සේ අපව කැඳවලා තියෙන්නේ හාරාන් වල නවතින්න විතරක් නෙමෙයි. පොරොන්දු දේශයට යන්න ඕනේ. අපි නැගිටලා දෙවියන් වහන්සේ අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ මාව කැඳෙව්වේ පොරොන්දු දේශයට යන්නයි. ස්වාමීනි හාරාන් වල මම නවතින්න යන්නේ නැහැ. අපි සියලු දෙනා අපි අන්තර්ජාලයේ සම්බන්ධ වෙන අපි සෑම කෙනෙක්ම අපි නැගිට අපි දෙවියන් වහන්සේට කැපවීමක් කරමු. මයිලාසන ගීතිකා කණ්ඩායමට පැමිණෙන අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අද දවසේ අපි තීරණයක් ගනිමු. ස්වාමීනි ඔබ වහන්සේ මාව කැඳෙව්වේ හාරාන් වල නවතින්න විතරක් නොවේ. ස්වාමීනි මාව කැඳෙව්වේ බොහෝ මිනිසයන්ට සුවිශේෂී චරිතයක් වන්ට. ඔබව කැඳවලා තිබෙන්නේ ඔබ ඉන්න ප්‍රදේශය තුල සුවිශේෂී මිනිසෙක් වෙන්න. ඔබේ නෑදෑයන් අතර සුවිශේෂී මිනිසෙක් වන්න. ඔබ සේවය කරන තැන, ඔබ රැකියාව කරන තැන සුවිශේෂී මිනිසෙක් වන්නට. එනිසා ප්‍රේමවන්ත දරුවනි මේ දේ අපි ඔළුවට ගනිමු. මේ දේ අපි ආකල්පයක් කරගනිමු. එවිට දෙවියන් වහන්සේ ඔබේ ඒ සාර්ථකත්වයට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ නිදහස් කරන්න යනවා. දෙවියන් වහන්සේ නිදහස් කරන්න යනවා. ඔබ මෙපමණ කලක් හිතුවා නම් මම යේසුස් වහන්සේව අදහන්නේ මට සාර්ථක වෙන්න පමණක් කියලා මගේ ප්‍රේමවන්ත දරුව ඒ දේ හදවතින් අයින් කරගන්න.
ස්වාමීනි මට සුවිශේෂී මිනිසෙක් වෙන්න ඕනේ. ආබ්‍රහම් වගේ අන්‍යයන්ට ආශිර්වාදයක් වෙන මිනිසෙක් වෙන්න ඕනේ කියලා කියනවා. හලෙලූයා. ශුද්ධි ස්වාමීනි. ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට ස්තුති වේවා. අපි දැන් ඔසවමින් අපි ගීතිකා ඛණ්ඩය ගායනා කරමු. ස්වාමීන් වහන්සේගේ අතර ඔබ බාර වෙන්න. ඔබේ ජීවිතයේ යම් අසාර්ථකත්වයක් අද වෙනකොට උදා වෙලා තිබෙනවා නම් ප්‍රේමවත් දරුවනි අපේ ජීවිතය අපි සිතන විදිහ වෙනස් කර ගැනීම සඳහා අපට අවශ්‍යතාවයක් වෙනවා. අපි සුවිශේෂී මිනිසෙක් වෙන්න. අපි කියමු ස්වාමීනි මාව ඔබ වහන්සේ අන්‍යයන්ට ආශිර්වාදයක් කරන මිනිසෙක් කරන්න. හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනී මාව ඔබ වහන්සේ කැඳවලා තිබෙන්නේ සාර්ථකත්වයේ ලබාගෙන හාරා නොල තේරා වගේ නවතින්න නොවේ. මාව කැඳවලා තිබෙන්නේ අන්‍යයන්ට ආශිර්වාදයක් වී පොරොන්දු දේශයේ තුල ගමන අවසන් කරන්නයි. ස්වාමිනී මම මේ ගමන යනවා. ඔබ එහෙම කියනවා ඔබේ දකුණු අත ඔසවලා මගේ යාඥාව සමග එක්සිටවන්න. ස්වාමීනි මම යනවා. ප්‍රේමවත් දරුවනි මේ සිතුවිල්ල අප තුළ තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ. දෙවියන් වහන්සේ ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ. දකුණටවත් වමටවත් හැරෙන්න එපා. හාස්කම් දිහා බලන්න එපා. ලොකුම හාස්කම ඔබේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ කරනවා. ආමේන්. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඌර් නගරයෙන් කැඳවාගත් ඔබගේ දාසයා වන ආබ්‍රහම්ව ස්වාර්ථකත්වයේ මිනිසෙක් කරලා ස්වාමීනි බොහෝ ජනතාවට ආශිර්වාදයේ මිනිසෙක් කරලා දෙවියන් ඥානනී පොරොන්දු දේශයේ ගමන අවසන් කරන්නට ඔහුට ඔබ වහන්සේගේ කරුණාව ලැබුණා වගේ. ස්වාමීනි මටද මා අතර සිටින මේ ප්‍රේමණීය දරුවන්ටද ඔබ වහන්සේ කරුණාව දානය කරන්න දැන්. ඔබගේ කරුණාව දානය කළ මැනව ස්වාමීන් වහන්සේ මම යාඥා කරනවා මේ දරුවන්ගේ ජීවිතයේ අවශ්‍යතාවයන් තිබෙනවා. ඒවා ඔබ වහන්සේ එකින් එක දකිනවා. ස්වාමීනි ආබ්‍රහම්ගේ වගේ ඒවා එකින් එක දකිනවා. ස්වාමීනි ආබ්‍රහම්ට ඔබ වහන්සේ වංශය දුන්නේ පොරොන්දු දේශය තුලයි. පොරොන්දු දේශය තුලයි ඊසාක් ඉපදුනේ. ප්‍රේමවත් දෙවි පියාණනි අපි යාඥා කරනවා අපේ ආකල්ප අපේ ස්වාමීනි පැහැදිලි අරමුණට ගෙන යන පිණිස ස්වාමීනි අපතේ ඉන්න සෑම මේ දරුවෙකුටම ඔබගේ කරුණාව ලැබේවා. දෙවි පියාණනි අපි සුවිශේෂී මිනිසයන් ලෙස සිටින්නට යනවා. අපේ ගමේ අපේ පවුලේ අපේ නගරේ අපි සේවය කරන තැන ස්වාමීනි අපි සුවිශේෂී මිනිසෙක් වෙන්න යනවා. එවිට ඔබ වහන්සේ අපේ දේ ඉෂ්ට කරන්න. පියාණනි ඔබ වහන්සේගේ දෑතට අපි යටත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 හොඳයි අපි